ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G වෙතින් දැන් Pure TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. අද 2020 ජූනි 12 සිකුරාදා සිරස්තල මහ බැංකුවේ ලියාපදිංචි නොවූ ආයතනවලට ලීසින් ලබා දීමට බැහැ. එවැනි ආයතන වැටලීම පොලිසිය වගකීමක්. මහ බැංකු ප්‍රධානීන් කියයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ පෙර දිනත් තොරතුරු ලැබිලා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු කොමිසමට කියයි. දළදා ඇතුළු ප්‍රධාන පෙළේ ඇසළ පෙරහැර සඳහා රජයෙන් අවසර. නැරඹීමට පැමිණීම තහනම්. මුකය හරහා ගිය වෙඩි පහරක් සහිත මලසිරුරක් කොළඹ නිදහස් චතුරස්‍රය අසල. සියදිවි නසා ගැනීමක් දැයි සැකයක්. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Prime Time with Naomi Fernando and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. අයිබෝවන්. ඔබ මේ එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර ලද බුද්ධි තොරතුරුවල නිශ්චිත දිනයක් සටහන් නොවූ බවට වගකීම් යුත්තන් විවිධ අවස්ථාවලදී සඳහන් කළද එදින ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අප්‍රේල් 20 වෙනිදා තොරතුරු ලැබුණු බව එම ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදී අනාවරණ වුණා. ඒ බස්නාහිර පළාත භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා එහි සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධයෙන් ලැබුණු ඇතැම් බුද්ධි තොරතුරු දියාරු කිරීමට කිහිප දෙනෙක් කටයුතු කර ඇති බවත් එම කොමිසමේදී හෙළි වුණා. කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා සඳහන් කළේ ප්‍රහාරයට පෙර දින එනම් අප්‍රේල් 20 වෙනිදා පස්වරු 5:47ට එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි රවි සෙනවිරත්න මහතාගෙන් තමන්ට දුරකථන ඇමතුමක් ලැබුණු බවයි. සර්, හෙට පාස්කු ඉරිදා සමහර විට හෙට පල්ලිවලට ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන්. ඒ නිසා ආරක්ෂාව වැඩි කරන්න යන පණිවිඩය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලබා දුන් බව නන්දන මුණසිංහ මහතා සඳහන් කළා. එම ඇමතුම විසන්දි වනවත් සමගම රාජ්‍ය බුද්ධි සේවය අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාද තම ඇමතු බව මුණසිංහ මහතා කියා සිටියා. සර්, පෙර බුද්ධි තොරතුරේ සඳහන් විදිහටම ඉතාම විශ්වාසදායක තොරතුරක් ලැබිලා තියෙනවා. හෙට පල්ලිවලට සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන් කියලා ආරක්ෂාව සපයන්න. ලෙස ඔහු පැවසූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අනාවරණ කළා. එම තොරතුර තුළ නිශ්චිත භාවයක් ගැබ්ව තිබූ බැවින් එය තහවුරු කර ගැනීමට තමන් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයාගෙන් වැඩිදුර තොරතුරු විමසූ බවද මුණසිංහ මහතා පැවසුවා. එමෙන්ම සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම කර තිබූ පෙර පුහුණුවීමක් පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා දැන සිටි බවත් හෙට ප්‍රහාරයක් සිදු කරන්නේ සහරාන් හෂීම් ඇතුළු පිරිසක් බවට නිශ්චිත තොරතුරක් ලබා දුන් බවත් මුණසිංහ මහතා අනාවරණ කළා. මේ පිළිබඳ බස්නාහිර පළාතේ පොලිස් දිසා බහර නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව් දෙනා දැනුවත් කොට තම බල ප්‍රදේශයේ වැඩිම කතෝලික පල්ලි ගණනක් ඇති මීගමු කොට්ඨාශය බහර නිලධාරියාටද පල්ලිවල ආරක්ෂාව තර කරන ලෙස විශේෂයෙන් උපදෙස් දුන් බව මුණසිංහ මහතා පැවසුවා. එසේම තමන් මෙම නිලධාරීන්ට උපදෙස් දෙන අතරතුර එවකට පොලිස්පතිවරයාව සිටි පූජිත් ජයසුන්දර මහතාගෙන් දුරකථන ඇමතුමක් ආ බවද නිලන්ත පණිවිඩයක් දුන්නාදයයි ඔහු විමසූ බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමන් එයට ඔව් සර් යන පිළිතුරු දීමත් සමග සංවාදය අවසන් වූ බවයි. එමෙන්ම පාස්කු ප්‍රහාරය සිදු වූ ඉකුත් වසරේ අප්‍රේල් මාස 21 වන දින පෙරවරු 8:29ට පමණ යලිත් තමන් ඇමතු රාජ්‍ය බුද්ධි සේවය අධ්‍යක්ෂකවරයා සර් ඩියුටි දාලාද තියෙන්නේ. සර්ගේ බල ප්‍රදේශයේ මෙතෝදිස්ත පල්ලියක් කොහෙද තියෙන්නේ යයි විමසූ බවද සාක්ෂිකරු අනාවරණ කළා. පසුව තමන් කොල්ලුපිටිය ප්‍රදේශයේ මෙතෝදිස්ත පල්ලියක් ඇත යන පිළිතුරු දුන්නත් සමගම ඔන්න ඔය පල්ලියට තමයි සර් ගහන්නේයි නිලන්ත ජයවර්ධන පැවසූ බවද මුණසිංහ මහතා කියා සිටියා. ඔහු වැඩිදුරටත් පැවසුවේ ඒ අනුව තමන් කොළඹ දිසාව බහර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා අදාළ දේවස්ථානයේ ආරක්ෂාව තර කරන ලෙස උපදෙස් දුන් බවයි.
විනාඩි කිහිපයකින් යළිත් වරක් තමන් ඇමතු නිලන්ත මහතා සර් කොටහේන සහ ග්‍රෑන්ඩ් පාස් වල තව පල්ලි දෙකක් තියෙනවා. ඒකත් කවර් කරන්නයි පැවසූ බවත් ඒ අනුව තමන් එම දේවස්ථානවලටත් ආරක්ෂාව යෙදූ බවත් නන්දන මුණසිංහ මහතා ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියා. මෙහිදී ජනාධිපති කොමිසම විමසා සිටියේ මෙපමණ නිශ්චිත තොරතුරු අනාවරණය වී තිබියදී කාදිනල් හිමිපාණන් දැනුවත් කිරීමට හෝ දේවස්ථානවල දිව්‍ය පූජා නැවැත්වීමට පියවර නොගත්තේ මන්ද යන්නයි. එහිදී මුණසිංහ මහතා සඳහන් කළේ රාජ්‍ය බුද්ධි ප්‍රධානියා මෙම බුද්ධි තොරතුරු පිළිබඳ පූජිත් ජයසුන්දර මහතා දැනුවත් බව පැවසූ හේයින් කාදිනල් හිමිපාණන් දැනුවත් කිරීම හෝ දිව්‍ය පූජා නැවැත්වීම තම මට්ටමින් ගත යුතු තීරණයක් නොව එය පොලිස්පතිවරයා ප්‍රමුඛ ඉහළ අංශවලින් ගත යුතු තිබූ බවයි. මේ අතර පාස්කු ඉරදන ප්‍රහාරමාලාවෙන් පසු සයින්ද මර්දුවෙහි පිපිරීමකින් මියගිය සහරන් හෂීම්ගේ සොහොයුරු රිල්වාන් හෂීම් 2018 වසරේදී කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ ජනාධිපති කොමිසමේ අවධානය යොමු වුණා. ඊට කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය HK චන්දන මහතායි. ඔහු සඳහන් කළේ 2018 අගෝස්තු 27 වෙනිදා හිසට වම් ඇසට සහ අතකට දරුණු තුවාල සිදු වූ රෝගියෙකු හදිසි ප්‍රතිකාර ඒකකයට ගෙන ආ බවයි. රෝගයා සමග තවත් සිව් දෙනෙකු පැමිණ බව සඳහන් කළ වෛද්‍යවරයා එම රෝගියා MI ෂාහිද් ලෙස ලියාපදිංචි කළ බවද පැවසුවා. පසුව කොමිසම සහරාන්ගේ සොහීරු රිල්වාන් හෂීම්ගේ ඡායාරූපයක් පෙන්වා මේ එදින ගෙන ආ රෝගයාද විමසූ අතර වෛද්‍යවරයා ඒ ඔහු බව හඳුනාගත්තා. එමෙන්ම මාවනැල්ලේ බුදුපිළිම වලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් මොහොමඩ් ඉබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා හක්ගේ ඡායාරූපයක් පෙන්වා ඔහුව හඳුනන්නේද විමසීමක් කළ අතර වෛද්‍යවරයා සඳහන් කළේ ඒ අදාළ රෝගයාගේ භාරකරු ලෙස පෙනී සිටි තැනැත්තා බවයි. එසේම එදින එහි සේවයේ යෙදී සිට හෙදින නිලධාරීන් සාක්ෂි දෙමින් කියා සිටියේ රැකියා ස්ථානයේ ගෑස් සිලින්ඩර පිපිරීමෙන් මෙම තුවාල සිදු වූ බව තුවාලකරු පැවසුවද තුවාලවල ස්වභාවය හේතුවෙන් ඒ ගැන තමන්ට සැකයක් ඇති වූ බවයි. නමුත් සැකකරු රෝහල් පොලිසියට ඉදිරිපත් කිරීමට ගිය අවස්ථාවේදී ඔහු සමග පැමිණි පිරිස කලබලයට පත් වූ බවත් එතැන් පටන් කෝපයෙන් හැසිරුණු බවත් සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළා. මහබැංකුවේ ලියාපදිංචි නොවූ කිසිදු මූල්‍ය ආයතනයකට ලීසින් පහසුකම් ලබා දිය නොහැකි බව මහබැංකු අධිපතිවරයා අවධාරණය කරනවා. එසේම මූල්‍ය ආයතන සීසරලා යොදාගෙන වාහන පැහැරගෙන යාම වැළැක්වීම සඳහා නව නීති ගෙන එන බව රජය පවසනවා. කල්බදු පහසුකම් සපයන සමාගමක පිරිසක් සිදු කළ පහරදීමෙන් ඝාතනයට ලක් වූ ජාතික ත්‍රිරෝද රථ සංගමේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ දේහයට මහජන නියෝජිතයින් රැසක්ද අද අවසන් ගෞරව දැක්වුවා. The big story. කල්බදු සමාගමක සේවකීන් පිරිසකගේ අමානුෂික පහරදීමෙන් ලංකා ස්වයංරක්ෂා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පෙරේදා පස්වරුවේ මිය ගියා. සුනිල් ජයවර්ධන මහතාගේ දේහය අද අලුයම කැස්බෑව තානායම පාරේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා. මේ යන විට 53 වන වියේ පස වූ සුනිල් ජයවර්ධන මහතා තේදරුපියෙක්. දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන ඉරිදා බොරලස්කමුව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. මිනිස්සුන්ගේ ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තියෙන ලීසින් කියන දේ වෙනුවෙන් කච්චර කාලයක් එයා ජනාධිපතිතුමාට අගමැතිතුමාට Facebook වලින් මාධ්‍ය වලින් එයා කිව්වා මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න මේ වගේ දේවල් වෙනවා ප්‍රශ්න ඇති වෙනවා කියලා කිව්වා. ඒත් කිසි කෙනෙක් මේක දිහා බැලුවේ නැහැ. සහනයක් දෙනවා වටේ සහනෙ නැති වෙලා ගිහිල්ලා ප්‍රශ්නයක් ඇති වෙච්ච නිසා අන්තිමට මේකේ පිල්ලක් උනේ මගේ මහත්තයා. ඒකේ පාඩුව මටයි මගේ දරුවන්ටයි මගේ පවුලටයි. ඒක නිසා මගේ පවුලට මගේ දරුවන්ට මේකෙන් සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ මේ ලීසින් කියන එකට රජයේ මැදිහත් වෙලා හරි ක්‍රියාමාර්ගයක් අරගන්න ඕනේ. ඒ ඝාතනය කරන්න උපදෙස් ලබා දුන්නා කියලා මේ මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා. ඒ අයිතිකරු ඒ සම්බන්ධයෙන් තොරතුරු තියෙනවා. දැනට අනාවරණ වෙලා තියෙන සමහර තොරතුරු අපිට මාධ්‍ය වලට නිකුත් කරන්න බෑ. අපි මේ මිනිමැරුම සම්බන්ධයෙන් අපක්ෂපාතීව සාධාරණ පරීක්ෂණයක් පවත්වනවා. සුනිල් ජයවර්ධන මහතා අමානුෂික අයරින් මහමග ඝාතනය වන්නේ පහරදීම සිදු කළ කල්බදු සමාගම විසින් ඔහුගේ ත්‍රිරෝද රථ සංගමේ සමාජිකයෙකුට ඈත් ත්‍රිරෝද රථයක් පැහැරගෙන යාම පිළිබඳව සාකච්ඡා කිරීමට ගිය අවස්ථාවේදී චන්මිල් ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගම නම් මෙම කල්බදු සමාගම මහරගම ඇඹුල්දෙනිය ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. මහ බැංකු අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතාද මෙම මූල්‍ය ආයතනයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අද මාධ්‍යට අදහස් පළ කළා. රටේ මූල්‍ය ආයතනයකට හැකියාවක් තියනවද රජය විසින් මහ බැංකුව හරහා ලබා දෙන සහන කාලයක් ජනතාවට ලබා නොදී
ඒ උපදෙස් නොතකා කටයුතු කරන්න. දැන් මහ බැංකුව සමග ලියාපදිංචි වෙලා සිටින මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන ආයතන වලට තමයි මේ නියෝග ගිහිලා තියෙන්නේ වාරික ප්‍රමාද කර ගෙවීමට අවසරය. එතකොට ඔය අභාග්‍ය සම්පන්න සිද්ධිය සිද්ධ වුණේ ඔය තුන් වර්ගයෙන් එකකටවත් අයිති වෙන මූල්‍ය ආයතනයක නෙවෙයි. ඇත්තටම මූල්‍ය ආයතනයක් කියලා හඳුන්වන්නටත් බෑ. එය hire purchase කියලා හඳුන්වන කුලී සින්නක් කර ක්‍රමයට ණය දෙන ආයතනය. ලංකාවේ ඕනම කෙනෙකුට ණය දෙන්න පුළුවන්. මහ බැංකුවේ ලියාපදිංචි වීමකින් තොරව පවත්වාගෙන යන මෙවැනි ආයතන වලට ලීසින් පහසුකම් වැනි දේ සපයන්නට නෛතික හැකියාවක් තියනවාද අධිපතිතුමා? නෑ, ඒගොල්ලන් ලීසින් කියන ගණයට වැටෙන ක්‍රියාමාර්ගය නෙවෙයි කරන්නේ. පෙරේදා සිද්ධ වෙච්ච සිද්ධිය වගේ අවස්නාවන්ත සිද්ධියක් වුණාම තමයි මේ කාරණය මතුවන්නේ. ප්‍රශ්නගත ආයතනයේ නාමපුවරුවේ දැක්වෙනවා ෆයිනෑන්ස් ෆෝ මෝටර් වෙහිකල් කියන වාක්‍ය. නමේ ෆිනෑන්ස් කියන එකක් නැහැ. නමේ තියෙන්නේ ඉන්වෙස්ට්මන්ට් කම්පැනි. ඉතින් ඒගොල්ලෝ පිළිබඳව කවුරුවත් නීත්‍යානුකූල ප්‍රශ්නයක් මතු නොකරන්නට ඇති. මෙවැනි ආයතනයකින් යම්කිසි අසාධාරණයට ලක්වන අයෙක් පැමිණිලි කරන්න ඕනේ කොහෙටද? මහ බැංකුවට පැමිණිලි කළ යුතුද? නැත්නම් පොලිසියේ සහාය ලබා ගත යුතුද? මම හිතන්නේ කෙලින්ම පොලිසියේ සහයෝගය තමයි ලබා ගන්නට ඕන. මේ සිද්ධියේදී මහ බැංකුවට කරන්නට කිසිවක් නැහැ කියන කාරණේද ඔබතුමා කියන්නේ? කිසිවක් නැහැ කියන එකත් වැරදි. මේ වගේ සාකච්ඡාවකට මම සහභාගී වෙන්නේ මේක සම්බන්ධයෙන් මොකක් හරි කළ යුතු නිසානේ. නමුත් අපිට දෙන්න කෙලින්ම ගිහිල්ලා විමර්ශනයට දායක වෙන්නට හැකියාවක් නැහැ. මම හිතන්නේ එහෙමයි. කෙසේ වෙතත් මෙම මූල්‍ය ආයතනය විසින් පැහැරගත් ත්‍රිරෝද රථයේ හිමිකරු අද දෙරණට සඳහන් කළේ තමන් ලීසින් ක්‍රමයට මෙම සමාගම හරහා ත්‍රිරෝද රථයක් ලබාගත් බවයි. මම ෆිනෑන්ස් එකක් ගත්තේ මම ලීසින් එකක් මට ෆිනෑන්ස් වාරික ක්‍රම දෙනවා කියලා. ඉතින් මම දන්නේ නැහැ මොන ආකාරයකටද මේක වුණාද කියලා. මට ඔක්කොම ඉංග්‍රීසියෙන් තිබ්බේ. ඉතින් මම දන්නේ නැහැ නේ ඉංග්‍රීසියෙන් ඒගොල්ලෝ අතනස්සම් කරගන්න මෙතන අස්සම්. ඉතින් දැන් කියලා දන්නේ නැහැ නේ. ඒක වගකීම් බාර ගන්න ඕනේ මහ බැංකුව අධිපති. මේ අතර චන්මිල් ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගමෙන් මෙවැනිම අසාධාරණයකට ලක් වූ පුද්ගලයෙකු අද එම සමාගම ඉදිරිපිටට පැමිණ මෙලෙස අදහස් පළ කළා. ඊපස්සේ මාවත් බලහත්කාරයෙන් වාහනේ පැත්තකට දාලා වාහනේ අරන් ගියා බලහත්කාරයෙන් එල් හතර දෙනා. මට වාහනේ හොයාගන්න විදියක් නැහැ. දැන් මං ඉන්නේ නිවුස් බලනකොට තමයි මේ වාහනේ දැක්කේ මම. මේකද වාහනේ? අර මූල්‍ය ආයතන වලින් සිදුවන අකටයුතුකම් ගැන පාර්ශව රැසක් අදහස් පළ කළා. සීස කණ්ඩායම් හැසිරෙන විදිය සමස්ත ලෝකයේම පිළිකුල් කරන වැඩපිළිවෙලක්. මේක ප්‍රජාතන්ත්‍රවාදයේ ඝාතනය වෙන්නේ. මෙරට ජීවත් වීමේ අයිතිය ඝාතනය වෙන්නේ. සීස මැරකල්ලි වහාම තහනම් කළ යුතුයි. විශේෂයෙන්ම පාතාලය යොදා ගනිමින් දාමරිකයන් යොදා ගනිමින් මේ කටයුතු කරන්න තියෙන ඉඩකඩ අපි අහුරන්න ඕන. එම නිසා විශේෂයෙන්ම කරු ජනාධිපතිතුමත් අගමැතිතුමත් සමග සාකච්ඡා කරලා අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ පාර්ලිමේන්තුව තුල හැකිතාක් ඉක්මනට මෙවැනි ආකාරයේ යාන වාහන අත්අඩංගුවට ගැනීමවලදී අධිකරණයේ සම්බන්ධතාවයක් නොමැතිව අධිකරණ නියෝගයක් නොමැතිව ඒ පුජ්‍යලයන්ට සහ ඒ පුජ්‍යලික සමාගම් වලට හිතුමනා අපිට වාහන අත්අඩංගුවට ගැනීම නවත්තන්න. අපේ මහ බැංකුව පිළිබඳව මේ රටේ ජනතාවට කොහෙත්ම සෑහීමකටපත් වෙන්න බෑ. මහ බැංකුව වගකීම් පැහැරහැරීම ඉතා බරපතල ලෙස තියෙනවා. එමෙන්ම මියගිය සුනිල් ජයවර්ධන මහතාට සාධාරණ ඉල්ලමින් වෘත්තීය සංගම් සහ සිවිල් සංවිධාන කිහිපයක් අද කොළඹදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එතුමන් වෙනුවෙන් අපි විනාඩික නිශ්ශබ්දතාවයක් පවත්වමු. දැන් ඔය කසිප්පු නීති විරෝධීනේ. ඒ නීති විරෝධී ආයතන කවුරුත් යන්නේ ඒවා නීති විරෝධීන්. හැබැයි මේවා වායු සමීකරණය කරලා ලොකුවට මාළු ටැංකිය තියලා තිනකොට මේ රටේ මිනිස්සු යනවා. එතකොට මහ බැංකුව කියලා කියන්නේ අපි මේක දන්නේ අපි මේක නියාමනය කරන්න දන්නේ අපි මේක දන්නේ නැහැ කියලා. ඉතින් ආණ්ඩුවකට එහෙම දන්නේ නැහැ කියලා බේරෙන්න බෑ. එතකොට මූල්‍ය ඔම්බුඩ්ස්මන් ඔහු කියන්නේත් මේක අපිට අදාළ නැහැ කියලා. මිනිසුන්ට කියලා පූජා වට්ටියක් දාලා පොල් ගෙඩියක් ගහලා දෙයියන්ට කනලව් කරනවා. ඇරෙන්න ලීසින් ප්‍රශ්නේ කියන්නේ මේ රටේ ආයතනයක් නැහැ. නියාමන ස්ථානයක් නැහැ. උතුරේ ආණ්ඩුකාරවරයා හැටියට මා ඉඳද්දී මයික්‍රෝ ක්‍රෙඩිට් වලින් දෙන ලීසින් සමාගම් 63ක් තහනම් කළා මම. මොකද යුද්ධය නිසා අවතැන් වුණු කණ්ඩායම් දෙමව්පියෝ නැතිවෙච්ච දරුවන් නැත්තම් ස්වාමියා නැතිවෙච්ච බිරිඳ ඒ අයට 60% දක්වා වූ පොලියෙන් ණය දීලා ඒ අය Tamanගේ ජීවිතය නැති කරගන්න තත්ත්වයට පත් වෙලා හිටියා. නීතියට සම්බන්ධ නැති පිටස්තරවක් වැඩ කරන ආයතන තහනම් කිරීමේ අයිතිය මහ බැංකුවට තිබෙනවා. හරියට රජයේ ප්‍රකාශය කරන්නේ දැන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීලා Facebook එකේ කිව්වාගේ හරියට කියන්නේ. එයා නෙමෙයිනේ තාත්තලා බාප්පලා මහප්පලා ඉන්නවනේ හරියට කියන්නේ මේ. මෙන්න මේක සුනිල්ගේ වැඩේ වෙනුවෙන් අපි රජයේ කරන්න කියලා. මේ අතර මාධ්‍ය හමුවට හිටපු පාර්ලිමේන්තු
මන්ත්‍රී රංජුන් රාමනායක මහතාද පැමිණ සිටි අතර ඔහු මාධ්‍ය හමුව ඇමතීමට සූදානම් වූ අවස්ථාවේ වෘත්තීය සමිති නියෝජිතයෙකුගෙන් විරෝධයක් එල්ල වුණා. අපිට ආරාධනා කරේ සිවිල් සංවිධාන විදියට මේ අහිංසක මිනිහා වෙනුවෙන් කතා කරන්න. එතකොට මෙතන මේ දේශපාලන කතාවක් මේ යන්නේ. අපිට වැඩක් නැහැ දේශපාලනේ. එතන දේශපාලනේ. මට ආරාධනා කරේ. ඔයා යන්නේ එළියට. එතුමානේ කතා කරන්න මට ආරාධනා කරේ. කරුණාකර යනවා එළියට. ඔරදී මාළුමේ මම මේ කරන්නේ. මේ මුර්තිය වෙනුවෙන් මේ කතා කරන්නේ. කාටද දේශපාලන වෙනුවෙන් කතා කරන්නේ. පුළුවන් නම් මාවත් මරපල්ලා. මුඛයට වෙඩි තබාගෙන සියදිවි හානි කරගත් පුද්ගලයෙකුගේ මලසිරුරක් කොළඹ නිදහස් චතුරස්‍රයට යාබද ස්ථානයක තිබී අද අලුයම පොලිසිය සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කලක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවය කළ කළමනාකරුවෙක්. කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පුද්ගලයෙකු මියගොස් සිටින බවට අද උදැසන 6:35ට පමණ කුරුදුවත්ත පොලිස් ස්ථානයට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව පොලිස් විමර්ශන ආරම්භ කළ අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියද එම ස්ථානයට පැමිණ නිරීක්ෂණය කළා. පොලිසිය සඳහන් කළේ සිරුර අසල තිබී මයික්‍රෝ වර්ගයේ ගිනිඅවියක් ජීවුන්ඩ 4ක් සහ හිස් කොපුවක් හමු වූ බවයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ 64 හැවිරිදි රජීව ජයවීර නැමැති අයෙකු වන අතර ඔහුගේ හැඳුනුම්පතෙහි ලිපිනය ලෙස රාජගිරිය සඳහන්ව තිබෙනවා. කෙසේ වෙතත් ඔහු අවසන් වරට රැඳී සිට තිබෙන්නේ බම්බලපිටිය මිලාගිරිය ප්‍රදේශයේ නිවසකයි. කලක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකරුවෙකු ලෙස කටයුතු කර තිබූ ඔහු පසුව ගුවන් ප්‍රවේශපත්‍ර අලිවි ආයතනයක්ද පවත්වාගෙන ගොස් තිබෙනවා. සිය ආයතනයේ යතුර එහි සේවිකාවකටත් සිය මෝටර රථයේ යතුර සහෝදරයාටත් ලබා දෙන්නයි නිවසේ මෙහෙකාරියට ලබා දී තිබූ ඔහු බම්බලපිටිය නිවසින් පිටත්ව ඇත්තේ ඊයේ සන්ධ්‍යාවේදී. මෙහින් ලංකා සහ ශ්‍රී ලංකන් ආයතන සම්බන්ධයෙන් ලිපි රසක් පළ කළ ඔහු නිදහස් මාධ්‍යවේදියෙක්. පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයා සහෝදරයාට අවසන් වරට ලිවූ ලිපියක් සොයාගත් බවයි. ඒ ලිපියේ සඳහන් වෙලා තියෙන කරුණු අනුව ඔහු යම්කිසි සුසුන්නාගත ආබාධයකින් පෙළෙන බවත් සියදිවි නසා ගැනීම සඳහා තීරණය කළ බවත් ඊට අදාළව යම් පණිවිඩ කීපයකුත් ඒ සඳහා භාවිත කළ ගිනි අවිය මිලදී ගැනීම සම්බන්ධයෙන්ොත් තොරතුරු ඒ ලිපිය ඇතුළත් කර තිබෙනවා. දේහ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී එල්.එම්.එල්. ද සිල්වා මහතා විසින් සිදු කළ අතර එම වාර්තාව අනුව මුඛය හරහා හිසට ඇතුළු වූ උණ්ඩයක් හේතුවෙන් මෙම මරණය සිදුව තිබෙනවා. අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් වාර්තා කරලා තියෙනවා ඔහුගේ ශරීරයේ වෙනත් කිසිදු තුවාලයක් නොමැති බවත් ඒ වගේම බාහිර පාර්ශවයක් විසින් සිදු කරන ලද තුවාල කිසිවක් හඳුනා ගැනීමට හැකියාවක් නැති බවත් එවැනි තුවාල කිසිවක් නිරීක්ෂණය නොවන බවත් මේ සියලු තත්ත්වයන් යටතේ දැනට මෙම මරණය සියදිවි නසා ගැනීමක් විය හැකි බවට විශ්වාස කරනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය ඉදිරියේදී පැවැත්වීමට නියමිතයි. ඒ පුද්ගලයා ආපු ප්‍රදේශයේ CCTV හරිමානේ දර්ශන මහල් ලැබිලා තියෙනවද පොලිසියට? දැනට අපි අවට ප්‍රදේශවල CCTV දර්ශන ලබාගෙන තිබෙනවා. ඒ දර්ශන නිරීක්ෂණය කරලා තියෙනවා. නමුත් තාම අපිට ඔහු පැමිණි ආකාරය පිළිබඳව දර්ශන එළිදර වෙලා නැහැ. මහනුවර දළදා මාලිගාව කතරගම දෙවිනුවර සහ සබරගමු ඇතුළු දේවාල මුල් කර ගනිමින් පැවැත්වෙන පෙරහැර සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පිළිපදිමින් සංවිධාන කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දියවඩන නිලමේවරයා සහ බස්නායක නිලමේවරුන්ට උපදෙස් දී තිබෙනවා. ඒ කොවිඩ් මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද දහවල් පැවති සාකච්ඡාවයි වේදී. කෙසේ වෙතත් සෞඛ්‍ය හේතු මත මෙවර එම පෙරහැර නැරඹීමට මහජනතාවට අවසර හිමි නොවනු ඇති. කොවිඩ් මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය අද දහවල් රැස් වුණේ ජනාධිපති කාර්යාලයේදී. මෙවර මහනුවර දළදා මාලිගාව කතරගම දෙවිනුවර සහ සබරගම ඇතුළු දේවාල මුල් කරගනිමින් පැවැත්වුණු පෙරහැර සංවිධානය කරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේ. නමුත් කවර සිද්ධාස්ථානයක වුවද පෙරහැර නැරඹීමට මහජනතාවට අවසර හිමි වන්නේ නැහැ. එමෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කතරගම පෙරහැරට පාදයාත්‍රාවෙන් පැමිණෙන පිරිසටද මෙවර ඒ සඳහා අවසර ලබා නොදීමට තීරණය කර තිබෙනවා. සියලුම පෙරහැර අඩුම කලාකරුවන් පිරිසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය නිර්දේශ අනුව සිදු කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී අවධාරණය කෙරුණා. මූලික අවශ්‍යතාවය හැමදාම පවත්වපු චාරිත්‍රාක් වශයෙන් ආගමික වශයෙන් සහ සංස්කෘතික වශයෙන් පවත්වපු පෙරහැර දිගටම කරගෙන යාම පමණක් මුල් කරගෙන මේක සැලසුම් කරා නම් ජනතාවගේ සම්බන්ධය නැතුව එතකොට මේ අවුරුද්දේ ඒක තමයි කරන්න වෙන්නේ.
විශේෂයෙන් මේ සාකච්ඡාවට දළදා මාලිගාව විසින් පවත්වනු ලබන පෙරහැරත්, කතරගම දේවාලයේ පවත්වනු ලබන පෙරහැරත්, සමන් දේවාලයේ පවත්වනු ලබන පෙරහැරත්, මහියංගනයේ පවත්වන දේවාලයේ පෙරහැරත්, දෙවුන්දර පෙරහැරත් ඇතුළු පෙරහැරවල් ගණනාවක් කුමන ආකාරයට පැවැත්විය යුතුද යන්න සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කළා. එහිදී සෞඛ්‍ය අංශ පෙන්වා දෙනු ලැබුවේ කිසිසේත්ම විශාල වශයෙන් මේ පෙරහැරවල් පැවැත්වීමේදී ජනතාව එක්රැස්වීමට ඉඩ නොතිය යුතුයි කියලා මෙවැනි වාතාවරණයක. මේ අතර ETI මූල්‍ය ආයතනයේ සිදු ඇතැයි පැවසෙන අක්‍රමිකතා විමර්ශනය සඳහා පත් කෙරෙනු කමිටුව ඒ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. කමිටුව එහිදී ජනාධිපතිවරයාට දැනුම් දුන්නේ සමාගම ආරම්භයේ සිටම විධිමත් ලෙස ක්‍රියා කර නොමැති බවයි. එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ මූල්‍ය ආයතනයක යම් අක්‍රමිකතාවයක් සිදුවන්නේ නම් තැන්පතුකරුවන් ආරක්ෂා කිරීමට මහ බැංකුව බැඳී සිටින බවත් එය මහ බැංකුවෙන් ඉටු වී නොමැති බවයි. මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් අතරින් සුව වූ ගණන පළමු වරට අද 63 ඉක්මවා ගියා. ඊයේ වාර්තා වූයේ නව ආසාදිතයින් 8 දෙනෙක් පමණක් වන අතර අද මෙතෙක් කිසිදු නව ආසාදිතයෙකු හමු වී නැහැ. මේ අතර සෞඛ්‍ය උපදෙස්වලට අනුව ආගමික ස්ථානවල ජනතාව රැස් කිරීම සඳහා අද සිට අවසර හිමි වුණා. මෙරටින් හඳුනාගෙනු කොවිඩ් ආසාදිතයින් අතරට ඊයේ එක් වූ 8 දෙනාම නාවික හමුදා සමාජිකයන්. ඔවුන් යන් කච්චි මුලතිව් සහ විදග්ධ ඵලයේ නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි පිරිසක්. ඔවුන්ද සමග මෙතෙක් වාර්තා වූ සමස්ත ආසාදිත නාවික හමුදා සමාජිකයින් ගණන 882ක්. ඒ අතරින් තවත් 7 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග සුවය ලැබූ සමස්ත නාවික හමුදා සමාජිකයින් සංඛ්‍යාව 657ක්. පසුගිය සතිය පමණ කාලය තුළ COVID-19 රෝගීන් අඩුවෙන් වාර්තා වීමක් පැහැදිලිව පෙන්눔 කරනවා. ඒ වගේම නාවික හමුදාවේ තත්ත්වය සලකා බැලුවොත් ඒ ඇත්ත වශයෙන්ම තා හොඳ තත්ත්වයකට පැමිණෙමින් පවතිනවා. මේ අනුව ඊයේ දිනේදී වැලිසර නාවික හමුදා පරිශ්‍රයේ 1290ක් නිවෙස් බලා පිට කිරීම සඳහා හැකියාව තියෙනවා. ඒ වගේම නිරෝධායන මධ්‍යස්ථානවල සිටින නාවික හමුදාවේ උදවිය 3000කට අධිකයි. එම සංඛ්‍යාවෙන් 622ක් නිවෙස් බලා යැවීමේ හැකියාවක් තියෙනවා. ඒ අනුව මෙරටින් හඳුනාගෙනු සමස්ත COVID-19 ආසාදිතයින් ගණන 1877ක්. සුවය ලැබූ සමස්ත ගණන 1196ක් ලෙස ඉහළ ගියේ අද තවත් 46 දෙනෙකු සුවය ලැබීමත් සමගයි. සුවය ලද මුළු ගණන මුළු ආසාදිතයින්ගෙන් 63.71%ක්. රෝහල්ගතව 670 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර ඒ සටහන් වන්නේ 35.7% ලෙසයි. මරණ ගණන 11ක් වන නමුත් ඒ පවතින්නේ සමස්ත ආසාදිත සංඛ්‍යාවෙන් 0.59ක තරම් සුළු වගේකයි. වාර්තා වූ සමස්ත ආසාදිතයින් අතරින් 919 දෙනෙකු නාවික හමුදා සමාජිකයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන්. එය 48.86%ක්. විදේශවලින් පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලදී හඳුනාගත් ආසාදිතයින් ගණන 645ක් වන අතර එහි ප්‍රතිශතය 34.36ක් වනවා. දේශීයව හඳුනාගත් සිසු ආසාදිතයින් ගණන තවමත් සටහන් වන්නේ 313ක් ලෙසයි. එය ප්‍රතිශතයක් ලෙස 16.68ක්. මේ අතර පිලිපීනයේ මැනිලා නුවර නැදී සිටි ශ්‍රී ලාංකිකයන් 223 දෙනෙකු ඊයේ දිවයිනට පැමිණියා. නාවිකයන් 113 දෙනෙකුද ඒ අතර වෙනවා. ඔවුන් PCR පරීක්ෂණයට ලක් කිරීමෙන් පසුව එහි වාර්තා ලැබෙන තෙක් ගුවන්තොටුපොළ අවට හෝටල් කිහිපයක් වෙත යොමු කර තිබෙනවා. ජපානයේ නරීටාහි රැඳී සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 2 දෙනෙකු අද දිවයිනට පැමිණියා. ශ්‍රී ලංකාවේ එතෙර සිටින උදවිය ගෙන්වා ගැනීම සඳහා වැඩසටහන ඊයේ දිනේත් නැවත සකස් කරනු ලැබුවා. මේ අනුව දිනක් හැර දිනක් වගේ මේ ගුවන් යානා යවා සිරවී සිටින සීරුතාවෙන් සිටින අය සඳහා වැඩි ප්‍රමුඛතාවයක් රජය විසින් ලබා දෙනු ලබනවා ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේදී. රජය දැනුම් දුන් පරිදි අද සිට සෞඛ්‍ය නීතිවලට අනුව ආගමික ස්ථානවල පුද්ගලික රැස්වීම සඳහා අවසර හිමි වුණා. දුරස්ථ භාවය පවත්වා ගැනීමෙන් ආගමික ස්ථානයකට රැස්විය හැකි උපරිම සංඛ්‍යාව 50 දෙනෙකුට සීමා වනවා. එතරම් පිරිසකට ඉඩකඩ නොමැති සිද්ධාස්ථානවල සාමාන්‍යයෙන් එම භූමිය රැඳී සිටිය හැකි සංඛ්‍යාවෙන් අඩකට පමණක් එක් අවස්ථාවකදී රැඳී සිටීමට අවසර හිමි වනු ඇති. මෙම අවසරය අද හිමිවීමත් සමග දිවයින පුරා ආගමික සිද්ධාස්ථාන රැසක ජනතාව එක් රැස් සිටියේ මෙලෙසින්. සමගි ජන බලවේගයෙන් මෙවර මහමැතිවරණයට තරඟ වැදීමට නාම යෝජනා බහර දුන් තවත් අපේක්ෂකයෙක් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට නාම යෝජනා බහර දුන් හිටපු ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියයි.
සමගි ජනබලවේගයෙන් මාතර දිස්ත්‍රික්කයට මෙවර තරග කිරීමට නියමිතව සිටි මංගල සමරවීර මහතා සහ එම පක්ෂයෙන්ම ගාල්ල දිස්ත්‍රික්කය සඳහා මැතිවරණයට ඉදිරිපත් වූ ඩෙනට් පනියන්දුවගේ මහතා පසුගිය දිනවලදී සිය අපේක්ෂකත්වයෙන් ඉල්ලා අසුණා. එවන් පසුබිමක සමගි ජනබලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කය සඳහා තරග කිරීමට නාම යෝජනා බාර දුන් නිලූකායක නායක මහත්මියද සිය අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වන බවට පක්ෂ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහතා වෙත අද ලිපියක් යොමු කරමින් දන්වා තිබෙනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයින් 294 දෙනෙකු එම පක්ෂයෙන් නිරපා හැරීමට එහි කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක වීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්න ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහතා ගොනු කළ පැමිණිල්ල ප්‍රතික්ෂේප කරන ලෙස එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජකාරී වසම් මහතා කොළඹ දිසාධිකරණය හමුවේ සිය විරෝධතා ගොනු කළා. මේ පිළිබඳව සහ එළඹෙන මැතිවරණයට ඇති සූදානම ගැන පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් අද මෙලෙස අදහස් පළ කළා. අපිට දැනගන්න තියෙන විදිහට මංගල සමරවීර මහතා රනිල් වික්‍රමසිංහ එක්ක ජෝඩු වෙලා යන ගමනකට තමයි මේ ලෑස්ති වෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහතාට වාසිදායක තත්වයක් මේ ඉදිරි ඡන්දයේදී ඇති කරා. එතුමා කියන්නේ මේ මැතිවරණයට එතුමා තරඟ කරන්නේ නැහැ කියලා. අපි එතුමාට නමද ආදරෙන් ගෞරවයෙන් නැවතත් එක්සත් ජාතික පක්ෂයට බැඳෙන්න කියලා අපි ආරාධනා කරා. ටෙලිෆෝන් එක ඇත්ත වශයෙන්ම රින් වෙන්නේ නැහැ මේ දවස්වල. අද නිලුකා එකනායක මැතිනියත් අයින් වෙලා තියෙනවා. මං හිතන්නේ යම්කිසි ගැටලුවක් ප්‍රශ්නයක් එතන තියෙනවා. නැත්තම් මේ නොමිනේෂන් අස්සම් කරලා අපිට දැනගන්න තියෙනවා ඊළඟ සති දෙකක තුනක කාලෙදී හැම දිස්ත්‍රික්කයකම වගේ අපේක්ෂකෙක් දෙන්නෙක් සමගි ජන බලවේගයේ ඉවත් වෙනවා කියලා. දැන් ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා මේ පක්ෂයට ඡන්දෙ දෙන්න ඉන්න මිනිසුන්ට බයයි ඡන්දෙ දෙන්න මේ මිනිස්සු කවදා කොයි වෙලාවෙ ඉවත් වෙයිද කියලා. එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් දැන් ගොඩක් ආපහු එමින් පවතින අපිත් එක්ක. ඒ නිසා අපි බලන්නේ පක්ෂේ වට ආවත් ඈත් නොවේ පුළුවන් තරම් එකතු කරගන්න. ඒක දැන් පැහැදිලිව ප්‍රායෝගිකව පේනවා. සම්පූර්ණ එක්සත් ජාතික පක්ෂයේ 99.9%ක්ම සමාජිකයෝ ආධාරකාරයෝ ඉන්නේ බොහොම පැහැදිලිව සමග ජන බලවේගයේ සමග. එතුමාට කැමති දෙයක් කියන්න පුළුවන්. සත්‍ය ලෝකයා දන්නවනේ. මේ කුඩා කණ්ඩායමත් කොටසක් රාජපක්ෂ කඳවුරට ගොදුරු වෙයි, දින්නත් ගොදුරු වෙයි, පෙරදුනත් ගොදුරු වෙයි. මම නම් ඔය බොරු රණ්ඩු වලට යන්නේ නැහැ. අපි අනිවාර්යෙන්ම මැතිවරණේ ජයග්‍රහණය කරලා ඊළඟ දින කිහිපය තුළ අපි සිරිකොත වගකීමත් බාර ගන්නවා කියන එක මම කමුණාසලා කියන්නේ. දැන් මම ජනාධිපතිවරණ කාලේ කිව්වා පොදු ජනතාවගේ දෙපතුල ළඟට ඇවිල්ලා සේවය කරනවායි කියලා. ඒ කාලේ විහිළු කරා අන්න සජිත් රැට ගෙවල් වලට එන්න හදනවායි කියලා ඒක විකෘති කරා. දැන් මිත්‍රවරුනි අද මොකද්ද යථාර්ථය? අද අපේ මිනිසුන්ට රැට උනත් කමන්නේ දවල්ට උනත් කමන්නේ දෙපතුල ළඟට ඇවිල්ලා සේවයක් නේද අවශ්‍ය? අපේ ප්‍රතිවාදී කට්ටිය කියාගෙන යයි කොහොමද ජනාධිපතිවරයෙක් එක පැත්තක අගමැතිවරයෙක් තව පැත්තක කියලා. මම ඔබතුමන්ලට කියන්න කැමතියි බය නැතුව අපිව දිනවන්න. ජනාධිපතිතුමා එක පැත්තකයි පාර්ලිමේන්තුව තව පැත්තකයි ආවුත් අර මට වගේ රට පස්සට යනවා. මොන කතන්දර විපක්ෂය කිව්වත් රටේ පාලන බලය දිය යුත්තේ ජනාධිපතිතුමාගේ පාර්ශවයට. පොදු ජන පෙරමුණට පොහොට්ටුව ලකුණට. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලැබමින් සිටියේදී විශ්වවිද්‍යාල පරිශ්‍රය තුලදී ටයරයක් වැදී බරපතල තුවාල ලැබූ පසිඳු හිරුෂාන් යලි සිය නිවස වෙත පැමිණ සිටිනවා. එහෙත් පසිඳුට තනිව දෙපයින් සිට ගැනීමට තරම් මෙතෙක් සුවය ලැබී නැහැ. 20 වියේ පසුවන පසිඳු හිරුෂාන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට ඇතුළත් වන්නේ පසුගිය වසරේදී. කෙසේ වෙතත් ඉකුත් මාර්තු මස 5 වෙනිදා රාත්‍රියේ නවක වදය සිද්ධියකදී ඔහු බරපතල තුවාල ලබනවා. එහිදී පසිඳුගේ හිසට බරපතල තුවාල සිදුවන්නේ විශාල ට්‍රැක්ටර් ටයරයක් වැදීමෙන්. කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කළ මේ සිසුවා මාස 3කට වැඩි කාලයක් එහි ප්‍රතිකාර ලබනවා. ඔහු වෛද්‍ය උපදෙස් මත ඊයේ නිවසට පැමිණෙන්නේ දින 98කට පසුවයි. පසඳුගේ පැමිණීමේ සතුට සිය පියා සහෝදර සහෝදරයන් මෙන්ම ඥාතීන් සැමරුවේ මෙලෙසෙන්. සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මේ වන විට පසඳු වෙනුවෙන්ම නිවසේ විශේෂ කාමරයක් සකස් කර තිබෙනවා. අධ්‍යාපන අතින් මෙන්ම ක්‍රීඩාංශයෙන්ද දක්ෂතා දැක්වූ පසිඳු තවමත් යථා තත්ත්වයට පත්ව නැහැ. තැන්ගි තාත්තේ කොහොමද ඔයාගේ? එවින්න බෑ. මට ෆැචර් වලට යනවා. ඒතයි. ලියන්න බෑ. එදා වෙච්ච සිද්ධිය මතකද කැම්පස් එකේ? මතකනේ. කැම්පස් යනවා දාපහු. යනවා කැම්පස් යනවා. පසඳුගේ ඥාතීන් ඉල්ලා සිටින්නේ යළිත් මෙවන් සිදුවීමක් නොවීමට බලධාරීන් අවශ්‍ය කටයුතු යෙදිය යුතු බවයි. මල්ලි ගොඩක් ශක්තිමත් කොල්ලෙක් කැම්පස් යනකොට ඕල් රවුන්ඩ් කෙනෙක් කිව්වොත් නිවැරදි. ඒත් දැන් මල්ලිට කිසියකින් වාරුවක් ගන්න නැතුව ඇවිදින්න බෑ. දැකලා දැන් ජයවර්ධන කැම්පස් එකේ CCTV වත් නෑ. ඉතින් ඒ වගේ තැනක ඉතින් මොන දේවල් වෙනවද කියලා අපි දන්නේ නෑ. දේශපාලනයෙන් ඒවා අනිත් නිලධාරීන් ඒවා
අනාගතයේ මේ නවත්තයි කියලා බලාපොරොත්තු වෙනවා ඉතින්. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුළ සිදු වූ මෙම සිද්ධියට අදාළව අද වන විට ශිෂ්‍යයන් 15 දෙනෙකුගේ ශිෂ්‍ය භාවය තාවකාලිකව අහෝසි කර ඇති අතර අත්අඩංගුවට ගත් සිසුන් 6 දෙනා අතරින් එක් අයෙකු පමණක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා. ඒතර මේ සිද්ධිය සම්බන්ධයෙන් අපි දෙආකාරයකට පරීක්ෂණ පවත්වන එක සිද්ධියක් තමයි අනවසර සාදයක් විශ්වවිද්‍යාල භූමිය තුළ සංවිධානය කරපු කණ්ඩායම. ඒ කණ්ඩායම ශිෂ්‍යයෝ 10 දෙනෙක් සිටිනවා. දෙවෙනි කාරණය තමයි අනුතර සම්බන්ධයෙන් ශිෂ්‍යයන් 6 දෙනෙක් මේ වෙනකොට අපි රිමාන්ඩ් බන්ධනාගාරගත කරලා තියෙනවා. එක් ශිෂ්‍යයෙක් පාපොච්චාරණය කරලා තියෙනවා. ඒ ශිෂ්‍යයා අතින් තමයි මේ සිද්ධිය ඇති වුණේ කියලා. තවදුරටත් මේ ශිෂ්‍යයන් 15 දෙනාටම ශිෂ්‍යභාවය අත්හිටවීම තවදුරටත් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන්. සියල්ලට පෙර මිනිස්කම පෙරදැරි කරගත් මනුසත් දෙරණ ආරම්භ කළ මුඛ ආවරණ මිලියනයක් නොමිලේ බෙදාදීමේ ජාතික ක්‍රියාන්විතය අද 5 වන දිනටත් ක්‍රියාත්මකයි. මේ සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනද මනුසත් දෙරණ සමග අත්වැල් මැදගෙන සිටිනවා. COVID-19 වෛරස අවදානම පවතින පසුබිමක මෙරට ජනතාවගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් මුඛාවරණ මිලියනයක් නොමිලේ බෙදාදීමේ වැඩසටහන පසුගියදා ආරම්භ කළා. මුඛාවරණ පැළඳීමේ වැදගත්කම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සහ ඒවා නොමිලේ බෙදාදීම මේ අර්ථය සිදු කරන අතර අද දිනේදී දෙවැනි පොදු ස්ථාන රැසකදී මුඛාවරණ බෙදා හැරීම සිදු කෙරුණා. යනු ලේක් හවුස් ආයතන ඉදිරිපිට සහ ශ්‍රී ලංකා ටෙලිකොම් මූලස්ථාන ඉදිරිපිටදී මුඛ ආවරණ නොමිලේ ලබා දීම අද සිදු කළ අතර ඊට මනුසත් දෙරණ ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතන එක්ව සිටියා. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනයත් දෙරණ නාලිකාවත් එකට එකතු වී මුහුණු ආවරණ මිලියනයක් බෙදාදීමේ වැඩ කටයුත්ත අද 5 වෙනි දිනටත් කරගෙන යන ලැබේ. මේ අතර මනුසත් දෙරණ ආරම්භ කළ මෙම ජාතික ක්‍රියාන්විතයට සිය දායකත්වය දක්වමින් කනෙක්ට් 2012 තරුණ සංවිධානය මගින් මුඛ ආවරණ තොගයක් අද පරිත්‍යාග කළා. මෙලෙස අප සමග එක්ව මෙම ජාතික ක්‍රියාන්විතයට දායක වීමට ඔබත් කැමති නම් මෙම දුරකථනය ඔස්සේ අප අමතන්න. 077 466 488. තවත් පුවත් කිහිපයක් දැන්. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යසෝද රංගේ බණ්ඩාරට අයත් සුකපු වගේ මෝටර් රථයක් ආනමඩුව තෝනිගල ප්‍රදේශයේදී ඊ රාත්‍රියේ අනතුරට ලක් වී තිබෙනවා. රථය ආනමඩුවේ සිට පුත්තරම් දෙසට ධාවනය කරමින් තිබෙදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වැලි ප්‍රවාහනය කරන ටිපර් රථයක ගැටී ඇති බවයි පොලිසිය පවසන්නේ. අනතුර සිදුවන අවස්ථාවේදී හිටපු මන්ත්‍රීවරයාගේ පුත්‍රයාද රථය තුල සිට ඇති අතර ඔහු රියදුරු අසුනට යාවද ඉදිරිපස අසුනේ ගමන් කර ඇති බවද පොලිසිය පවසනවා. පාරදුර හිරණ පාලම අසල නවතා තිබූ මෝටර් රථයක් බොල්ගොඩ ගඟට පෙරළීමෙන් මෝටර් රථය තුළ සිටි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අත් තිරිංගියට අතවැදී මෝටර් රථය ගඟට පෙරළී ඇති අතර එහි සිටි අනෙක් පුද්ගලයා දිවි බේරා ගැනීමට සමත් වුණා. දුරගමන සේවා බස් රථවල රියදුරන් සහ කොන්දොස්තරවරුන් සිදු කරන වැරදි නිරීක්ෂණය කිරීමට බස් රථ තුළ පොලිස් නිලධාරියෙකු රහසිගතව තැබීමට මාවනැලත අතවහන පොලිසිය පියවරගෙන තිබෙනවා. එහි පළමු දිනේ වන අද එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරුණේ මෙලෙසින්. නැගෙනහිර පළාත් ගුරුවරුන්ගේ වැටුපෙන් කොටසක් කප්පාදු කිරීම සඳහා නිකුත් කර ඇති චක්‍රලේඛය බලරහිත කරන්න ඉල්ලා ලංකා ගුරු සංගමයේ අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඉකුත් මාර්තු 31 වෙනිදා දුප්පතුන්ට ආධාර කිරීම යනුවෙන් චක්‍රලේඛයක් නිකුත් කොට එය අනුව ගුරුවරුන්ගේ අප්‍රේල් මාසයේ දිනක වැටුපක් කපා හැර ඇති බවයි පෙත්සමේ සඳහන් වන්නේ. අමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට සාමකාමී විරෝධතාවයකට ඇමින සිටියේදී පොලිසිය එල්ල කළ ප්‍රහාරයෙන් තම මානව හිමිකම් කඩවූ බවට පවසමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පිරිසක් අද කොළඹ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මේ අතර සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් එම කොමිසමට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පිරිසක් දියත් කළ විරෝධතාවය නිසා මහජනතාව අපහසුතාවයට පත් වූ බවයි. මත්කොඩු චෝදනා මත මේගමුව බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන් දෙදෙනෙකු සුගපුවගේ භාණ්ඩ පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද විමර්ශන ආරම්භ කළා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමා හේවා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මත්කොඩු කිලෝ 30ක් සමග තරංගුවට පත් ඔස්ටින් නමැති සැකකරුවෙකු ශීතකරණයක් භාවිත කරන බවත් මත්කොඩු කිලෝග්‍රෑම් 100ක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින ඉන්දියානු ජාතිකයෙකු සතුව තිබූ මයික්‍රෝවේව් අවනයක්ද තිබූ බවත් පසුගියදා හෙළි වුණා. අද දහවල් ආරම්භ වූ විශේෂ විමර්ශනය තවමත් ක්‍රියාත්මකයි. සමගින් ප්‍රවෘත්ති අවසන්. සුවදායි රාත්‍රිය.